समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स शृण्वन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इमे च सुभद्र भिक्खु सम्मा विहरेयुः असुඤ්ඤो लोको अरहं तेहि अस्साति පින්වත්නි අදත් පොයදා ධර්ම දේශනා වශයෙන් පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම හැම දිනම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන උතුම් අමා මහ නිවන් දකින්නට වෑයම් කරන්නට ඕන. අද දේශනාවට ගත්තේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ කරන ලද දේශනය. බෞද්ධ කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ සුභද්‍ර කියලා පරිබ්‍රාජකයෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න පැමුණා. මේ සුභද්‍ර පරිබ්‍රාජක කියන්නේ කවුද කියලා ඩිංගක් විස්තර කරලා දෙන්නට ඕන. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ සහෝදරයෝ දෙන්නෙක් කුඹුරක් වැපුරා. මේ වැඩිමහලු සහෝදරයා ඒ බුදුරජාණන් වහන්සේ දකින්න යමින් බණ අහමින් ඒ වගේම දන් දෙමින් ඊ타ත්ම ශ්‍රද්ධාවන්තව වාසය කළා. දැන් මේ කුඹුර හැදිලා ගොයන් හැදිලා හොඳට මේ පීදෙන්න කිට්ටුයි ගොයම් බණ්ඩි තියෙන වෙලාව. ඒ වැඩිමල් සහෝදරයා කිව්වා අපි මේ ගොයම් බණ්ඩි පළලා ඒවැ තියෙන සාරය අරගෙන බුදුරජාණන් වහන්සේට දිය නුමුසු කිරිපත් දානයක් දෙමු. මල්ලිට යෝජනා කළා. මල්ලි ඒකට කැමති වුණේ නැහැ. අපේ කුඹුර විනාශ කරන්න එපා කියලා කිව්වා. ඉතින් අයියා මොකද කරන්නේ? දෙන්න එක කතා වෙලා මේ කුඹුර දෙකට බෙදාගත්තා.
දැන් වැඩිමල් සහෝදරයාගේ කුඹුර පීදෙන්න දැන් ඔන්න මෙන්න කියලා සේවකයෝ දාලා ගුවන්බණ්ඩි පළලා ඒවා තියෙන සාරේ අරගෙන ඒ පදමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතුන් වහන්සේලාට දියනමුසු කිරිබද්දානයක් හදලා පූජා කරනවා. ඉතින් මේ කුඹුරේ බණ්ඩි පළලයි සාරේ ගත්තට මේ තනත්තාගේ ශ්‍රද්ධා බල මහිමයත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ගුණ මහිමයත් නිසා අර මල්ලිග කුඹරට වැඩිය හොඳින් මේ කුඹුර පැහැදුනා. ඉතින් මේ තනත්තා ගොයන් කපන දවසේ ඉඳලා තමන්ගේ කුඹුරෙන් නව වාරයක් දන් දුන්නා. මෙහෙම දන් දීලා අවසන් වෙලා පදමුත්තර බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා ස්වාමීනි මම මෙච්චර දවස් මේ විදියට දන් දීම් දාන පින්කම් සිද්ධ කළා. මම මේකෙන් අන් කිසියක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. යම්කිසි බුද්ධ ශාසනයකදී ප්‍රථමයෙන්ම ධර්ම අවබෝධ කරගන්න. ඉතින් පදමුත්තර බුදුරජාණන් වහන්සේ බැලුවා මේ තනත්තා ගැන. මේ පළවෙනි ආත්ම භාවයේ නෙවෙයි ඊට කලිනුත් බොහෝ පින්කම් කළා තියෙනවා. බැලුවහම දකින්නට ලැබුණා මේන් කල්ප ලක්ෂයක් ගිය තැනදී ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ඔබට ප්‍රථමයෙන්ම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියලා විවරණ දුන්නා. අන්නේ තනත්තා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රාර්ථනාවලට අනුව මේ බුද්ධ ශාසනයේදී පළමුවෙන්ම ධර්මාභෝධය ලබා ගත්තා. මේ අනෙක් සහෝදරයා තමයි සුබද්ද පරිබ්‍රාජක කියලා කියන්නේ. අර ප්‍රථම හැටියට දාන නොදුන්නත් එයත් නොඑක ආකාර පෙන්දහම් කරගැනීමෙන් තමයි මේ සංසාරේ ඇවිදගෙන ආවේ. මේ සුභද්‍ර පරිබ්‍රාජක වශයෙන් ඉපදුනේ එදා පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු සහෝදරයා. සුභද්‍ර පරිබ්‍රාජක. දැන් මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවස සුභද්‍ර පරිබ්‍රාජකට අහන්න ලැබුණ දැනගන්නට ලැබුණා ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් තථාගතෝ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නේ ඉතා කලාතුරකින්. ඒක ඊ타ත්ම දුර්ලභ එකක්. ඒ බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පානවලු. මේ ආරංචියක් දැනගන්නට ලැබුණා. මේ බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න නොඑක් සැක තියෙනවා මට. යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දකින්න කියලා මේ පිරිනිවන් පාන දවසේ. දවල්ද රාත්‍රියේද කියන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් හිතන හැටියට අඳුර වැටුණාට පස්සේ වගේ වෙන්නට ඕන.
මේ කුසිනාරානුවර උපවත්තන ශාලවනයෙහි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ වෙන්න අවස්ථාවේ එතෙන්ට පැමුණුණා. ඇවිල්ලා ආනන්ද හාමුදුරුව හමු වෙලා කියනවා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඕනේ සැකයක් තියෙනවා විචාරන්න. ඉතින් ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කළා සුභද්‍රය දැන් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට ඊටමත් වෙහෙසයි ඔය කතා කරනවා කියන එක දැන්. ඊළඟට දෙවෙනි වාරෙත් ඉල්ලුවා. ආනන්ද හාමුදුරුවෝ දෙවෙනි වාරෙත් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වාරෙත් අවසර ඉල්ලුවා බුදුරජාණන් වහන්සේ දකින්න යන්න. තුන්වෙනි වාරෙත් ප්‍රතික්ෂේප කළා. මේ ආනන්ද හාමුදුරන්ගේ සුභද්‍ර පරිබ්‍රාජකගේ කතාව බුදුරජාණන් වහන්සේ දිව කණින් අසායි. ආනන්ද හාමුදුරන්ට නියම කළා ආනන්දය සුභද්‍රට එන්න දෙන්න. සුභද්‍ර මාව මෙහෙසටපත් කරන්න නෑ කියලා. ඊළඟට තමයි සුභද්‍ර පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ ළඟට යන්නට අවසර ලැබුණා. බොහොම සතුටෙන් ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා යේමේ භෝගෝතම සමන බ්‍රාහ්මනා සංගිනෝ ගනිනෝ ගනාචාර්යා ඥාතා යතස්තිනෝ සාදු සම්මතා බහුජනස්ස සෙය්‍යති. මේක දල වශයෙන් තේරුම බවත් ගෞතමේනි දැන් මේ ශාස්ත්‍රූවරෝ ඉන්නවා. පූර්ණෝ කස්සප මක්ඛලී ගෝසාලෝ අජිතෝ කේසකම්බලෝ පකුදෝ කච්චායනෝ සංජයෝ බේලට්ට පුත්තෝ නිගණ්ඨෝ නාත පුත්ත. මේ ශාස්ත්‍රවරු 6 දෙනෙක් ඉන්නවා. මේ අය ඊටාම ජනාදරයටපත් වෙච්ච අය. ඒ අයගේ ශිෂ්‍ය ගෝලයෝ බොහෝම ඉන්නවා. ඉතින් බොහෝ දෙනා මේ අය හොඳ ශාස්ත්‍රවරු කියලා හිතන් පිළි අරගෙන තියෙනවා සාදු සම්මත. ඉතින් අහනවා මේ හැම දෙනාම තමන්ගේ දේශනේට අනුව ධර්මය අවබෝධ කළාද? එහෙම නැත්නම් හැම දෙනාම අවබෝධ කළේ නැද්ද? එහෙම නැත්නම් ඇතම් කෙනෙක් අවබෝධ කළාද? ඇතම් කෙනෙක් අවබෝධ කළේ නැද්ද? ඒ පූර්ණ කාශ්‍යප ආදී ශාස්ත්‍රවරුන්ගේ ධර්මය නෛර්යානිකද? මේ කියන ආකාරයට ඒගොල්ලෝ ධර්මයේ අවබෝධ කරගෙන වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා අලං සුභද්ද. සුභද්‍රේ ඒවැන් වැඩක් නෑ තිත්තේ තං ඒවා තිබුණා. සබ්බේතේ සකාය පටිඤ්ඤාය අබ්බඤ්ඤන්තු සබ්බේවන අබ්බඤ්ඤන්තු. ඒ හැමදෙනාම අවබෝධ කළාය හැමදෙනාම අවබෝධ කළේ නැත. එහෙම නැත්නම් ඇතම් කෙනෙක් අවබෝධ කළාය ඇතම් කෙනෙක් අවබෝධ කළේ නැත. ඒවෙන් තේරුමක් නෑ වැඩක් නෑ සුභද්‍ර. ධම්මං තේස බද්ද දේශිස්ථාන සංසුනාහි සාදුකං මානසිකරණ. බුදුරජාණන් වහන්සේ වදාරනවා සුභද්‍රය ඒ කතාවලින් වැඩක් නෑ තේරුමක් නෑ. මම ඔබට ධර්මයේ දේශනා කරන්න.
ඒ ධර්මයේ හොඳින් අහන්න හොඳට හිතේ තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් ආරම්භ කළා. යස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නූපලබ්බති සමනෝපි තත්ත නූපලබ්බති ဒုတိ යෝපි තත්ත සමනෝ නූපලබ්බති තතියෝපි තත්ත සමනෝ නූපලබ්බති චතුත්ථෝපි තත්ත සමනෝ නූපලබ්බති සුභද්‍රය යම් ධර්ම විනයක ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැතිනම් ඒ ශාසනයේ පළවෙනි ශ්‍රමණය ලැබෙන්නේත් නැහැ දෙවෙනි ශ්‍රමණය ලැබෙන්නේත් නැහැ තුන්වෙනි ශ්‍රමණය ලැබෙන්නේත් නැහැ හතරවෙනි ශ්‍රමණය ලැබෙන්නේ මෙහි ශ්‍රමණය කියලා කියන්නේ මාර්ගඵලලාභී සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ ආර්ය පුජ්‍යලයන් හතර දෙනා තමයි මෙතන ශ්‍රමණය යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ නැතිනම් ඒ ධර්ම විනයේ ශාසනයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ශ්‍රමණයෝ ලැබෙන්නේ නැහැ. සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ ශ්‍රමණයන් හතර දෙනා ලැබෙන්නේ. මේ ධර්ම විනය කියලා මෙතන බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. මුල් අවදියේ මේ ශාසනයට තිබිච්ච නමක් තමයි ධර්ම විනය. ධර්ම විනය කියවහම මේ ශාසනයේ අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. පසු කාලීනව තමයි ත්‍රිපිටක වශයෙන් දීඝනිකාය ආදී වශයෙන් සංග්‍රහිත වුණේ. ධර්ම විනය කියන්නේ බුද්ධ ශාසනය. එතන දල වශයෙන් ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය, විනය කියන්නේ රාග දෝෂ මෝහ විනය. ශාසනයේ පදනම මේක තමයි. ඒ නිසා බුද්ධ ශාසනයට කියනවා ධර්ම විනය. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සුභද්‍රය යම්කිසි ධර්ම විනයක ශාසනයක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය මාර්ගය ලැබෙන්නේ නැතිනම් ඒ ශාසනයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ශ්‍රමණයන් සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ ශ්‍රමණයන් ලැබෙන්නේ නැහැ. සුභද්‍රය යම්කිසි ධර්ම විනයක ශාසනයක මේ ආර්ය මාර්ගය ලැබෙනවා. ඒ ශාසනයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ශ්‍රමණයන් ලැබෙනවා. සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ ආර්ය පුජ්‍යලයන් හතර දෙනා ලැබෙනවා යම් ශාසනයක ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්ධ. සුභද්‍රය
මේ මගේ ශාසනයේ ආර්ය මාර්ගයේ විද්‍යමාන වෙනවා. ආර්ය මාර්ගයේ තියෙනවා. ඉදේව සුබද්ද සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ. සුභද්‍රය මේ මගේ ශාසනයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ශ්‍රමණයන් හතර දෙනාම මාර්ගඵලලාභයෙන් හතර දෙනාම ලැබෙනවා. ශුඤ්ඤා පරප්පවාදා සමනේහි යන්නේ. අනික් ශාසන ඔය පූර්ණ කාශ්‍යපාදීන්ගේ ෂට් ශාස්ත්‍රවරුන්ගේ ශාසන ශ්‍රමණයන්ගෙන් හිස්. ඒ ශාසනවල ආර්ය පුජ්‍යලයන් ලැබෙන්නේ නෑ කියලා හිතන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට මම මාතෘකා වශයෙන් සබාගත් කොටස බුදුරජාණන් වහන්සේ වදා ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහෙරේ අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අත්තා. ඒක තේරුම සුභද්‍රය මේ භික්ෂු සම්මයක් විහරණයෙන් යුක්ත වන්නාහු නම් ලෝකය රහතුන්ගෙන් හිස්සෙන්නේ නැහැ කියන එක. එතකොට මේ ශාසනයේ භික්ෂූහු සම්මයක් විහරණයෙන් යුක්ත වෙනවා. මේ ලෝකය රහතුන්ගෙන් හිස්වන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ මාතෘකා වශයෙන් ගත්ත පාළි වාක්‍යය ඊ타ම ප්‍රකට ඊ타මත්ම ශ්‍රේෂ්ඨයි. නේ තර්ක විතර්ක වලට භාජනය වෙච්ච නොඑක් තැන්වල මේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ ඊ타ම වැදගත් ඊ타ම ප්‍රකට පාළි වාක්‍යයක් තමයි මේක. ඉමේච සුබද්ද භික්ඛු සම්මා විහෙරෙය්‍යං සුබද්‍රේ මේ භික්ෂූහු සම්මයක් විහරණයෙන් යුක්ත වෙනවා. අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අත්තා. මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ. සම්මා විහෙරෙය්‍යං කියන්නේ සම්මයක් විහරණයෙන් යුක්ත වෙනවා. යම්කිසි පිළිවෙලකට භික්ෂූහු වාසය කරනවා නම් කියනවා සම්මයක් විහරණය. මොකද්ද මේ සම්මයක් විහරණය කියන්නේ? සම්මා විහෙරෙය්‍යන්ති යත්තතෝතාපන්නෝ අත්තනෝ අධිගතත්තානං අඤ්ඤස්ස කතෙත්වාතං සෝතාපන්නං කරොන්තෝ සම්මා විහෙරති නාම. මේ ගැන මේ අටුවා විස්තර කරලා තියෙනවා. මොකද්ද මේ සම්මයක් විහරණය කියන්නේ? දැන් කවුරු හරි මේ බුද්ධ ශාසනයේ සෝවාන් බවට පත් වෙනවා. එහෙම සෝවාන් වුණාම
එයා දන්නවා තමන් ආපු මේ මාර්ගය. සෝවාන් වීම සඳහා පැමිණිච්ච භාවනා මාර්ගය, සමාධි විදර්ශනා මාර්ගය. ඒ හැම කෙනෙක්ම තමන් ආපු මාර්ගය දන්නවා. ඉතින් මෙහෙම සෝවාන් බවට පත්වෙච්ච පුජ්‍යලයා නිශ්ශබ්දව ඉන්නේ නැති. මේ තමන් ආපු මාර්ගය අනික් අයට කියා දෙන්නට. සෝවාන් වීම සඳහා භාවනා කරන්නේ මෙහෙමයි. සමාධි භාවනාව කරන්නේ මෙහෙමයි. විදර්ශනා භාවනාව කරන්නේ මෙහෙමයි. සෝවාන් වීම සඳහා සමාධි විදර්ශනා වශයෙන් හිත පිහිටුවා ගන්න මෙහෙම. මේ විදියට තමන් ආපු මාර්ගය අනික් අයට කියා දෙන්නට. කියා දීලා තමන්ට පුළුවන් තරමින් තවත් බොහෝ දෙනා සෝවාන් බවට පත් කරවන්නට ඕන. මෙන්න මේක තමයි සම්මා විහරණියෝ සම්‍යක් විහරණය කියලා කියන්නේ. එතකොට තමන් සෝවාන් බවට පත් වෙලා නිස්සද්ද වෙන්නේ නැතුව තමන් ආව භාවනා මාර්ගයේ සෝවාන් වෙන මඟ ඔක්කොම අනික් අයටත් කියා දෙන්නට. කියා දීලා තමන්ට පුළුවන් තරම් බොහෝ දෙනාව සෝවාන් බවට පත් කරවන්නට ඕන. අන්න ඒක තමයි මේ සම්‍යක් විහරණය කියන්නේ. මෙතන වදාළ භික්ෂූන් වහන්සේලා පිළිබඳව ඒ වගේ සෝවාන් බවට පත් වෙච්ච භික්ෂුවක් නම් නිශ්ශබ්ද වෙන්නේ නැතුව අනික් අයටත් මේ මඟ කියා දීලා තව බොහෝ දෙනා සෝවාන් බවට පත් කරවන්නට ඕන. අන්න ඒක තමයි සම්‍යක් විහරණය සෝවාන් පුජ්‍යලයා. ඊළඟට යම් භික්ෂුවක් සකෘදාගාමි බවට පත් වුණා. ඒ භික්ෂුවක් දන්නවා මම මේ විදිහට භාවනා කරලා මේම සමාධි දර්ශනා කරලා මේ විදිහට පිළිපදලා තමයි මෙතෙන්ට ආවේ. සකෘදාගාමි බවට පත් උනේ මෙහෙමයි. තමන් ආපු මාර්ගය තමන් ඒ සඳහා භාවනා කළ හැටි ඒකට හිත පිහිටුවා ගත්තු හැටි ඔක්කොම දන්නවා. ඊළඟට තමන් නිශ්ශබ්ද වෙන්නේ නැතුව ඒ භික්ෂුව තවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන බොහෝ දෙනාට මේ මඟ පෙන්වා දෙන්නට මඟ කියා දෙන්නට තමන්ට පුළුවන් තරම් අය එහෙම මඟ කියා දීලා සකෘදාගාමි බවට පත් කරවන්නට ඕන. මෙන්න මේක තමයි සකෘදාගාමි පුජ්‍යලයාගේ සම්‍යක් විහරණය. ඊළඟට අනාගාමි පුජ්‍යලය.
තමන් අනාගාමී බවට පත් වුණා නම් නිශ්ශබ්ද වෙන්නේ නැතුව තමන් ආමග කියා දෙන්න ඕන අනෙක් අයට. අනාගාමී වීම සඳහා තමන් මාර්ගය දන්න. අනාගාමී වෙන්න මම මේ විදිහටයි භාවනා කරන්නේ. සමාධි විදර්ශනා කලේ මෙන්න මේ ආකාරයටයි අනාගාමී වෙන්නේ. මගේ භාවනා හිත පිහිටවා ගත්තේ මෙහෙමයි අනාගාමී වීම සඳහා. ඉතින් මේ විදිහට අර තමන් ආපු මාර්ගය තව බොහෝ දෙනාට කියා දෙන්නට ඕන. කියා දෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් තමන්ට පුළුවන් තරමින් අනාගාමී බවට පත් කරවන්නට ඕන. මෙන්න මේක තමයි අනාගාමී පුජ්‍යලයාගේ සම්මයක් විහෙරණ. ඊළඟට යම්කසේ භික්ෂුවක් රහත් වුණා නම් තමන් රහත් වුණා කියලා නිස්සද්ද වෙන්නේ නැතුව මේ රහත් වීම සඳහා මාර්ගය තමන් දන්නවා. මෙන්න මේ විදියට භාවනා කරලායි මෙන්න මේ විදියට සමාධි දර්ශනා වඩලා මෙන්න මේ විදියට සිත පිහිටවලා තමයි මම අනාගාමී බවට පත් වුනේ. තමන් දන් අනාගාමී බවට නෙමෙයි රහත් බවට පත් වුනේ. තමන් දන්නවා ඒ මඟ. ඒ නිසා අනික් අයට කියා දෙන්නට ඕන රහත් වීම සඳහා හිත පිහිටවා ගන්න මෙහිම. රහත් වීම සඳහා භාවනා අරමුණු මෙනෙහි කරන්නේ සංස්කාරයන් සම්මර්ෂණය කරන්නේ මෙහිමයි. සමාධි විදර්ශනා භාවනා කරන්නේ මෙහිමයි. මේ විදිහට තවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිසට තමන් ආව මාර්ගය පෙන්වා දීලා කියා දී. තවත් බොහෝ දෙනා රහත් බවට පත් කරවන්නට ඕන. මෙන්න මේක තමයි රහතුන් වහන්සේගේ සම්‍යක් විහරණ. මෙතන බුදුරජාණන් වහන්සේ වදාළේ ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහෙරේ. සුබද්දේ මේ භික්ෂූහු සම්‍යක් විහෙරණයෙන් යුක්ත වෙනමනම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ. ඒකට මෙන්න මේක තමයි සම්‍යක් විහෙරණ. දැන් මේ කෙටියෙන් කියා දුන්න සෝවාන් පුජ්‍යලයාගේ සම්‍යක් විහෙරණය, සකෘදාගාමි පුජ්‍යලයාගේ සම්‍යක් විහෙරණය, අනාගාමි පුජ්‍යලයාගේ සම්‍යක් විහෙරණය, රහත් පුජ්‍යලයාගේ සම්‍යක් විහෙරණය. මේ විදියට භික්ෂූහු සම්‍යක් විහෙරණයෙන් යුක්ත වන්නාහු නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට තව පුජ්‍යලයෙක් ඉන්නවා. දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියලා
මේ පුජ්‍යලයන් හතර දෙනාම සම්මයක් විහරණයෙන් යුක්ත වුණාම තමයි මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සාවුජ්ජලේ කින්නවා ආරද්ධ විපස්සක. ඒ කියන්නේ විදර්ශනා භාවනා මාර්ගයේ යනවා හොඳට භාවනාව දියුණු කරගත්ත මුදුන් පැමිණි විපස්සනාව කියන එකයක තේරුම ආරද්ධ විපස්සක. ඉතින් මේ පිළිබඳව තේරුම් ගැනීමට මෙහිදී බුදුරජාණන් වහන්සේ මේ සුභද්‍ර පරිබ්‍රාජකායාට වදාළ ගාථාවක් කියනවා. ඒකුණතින් සවයසා සුභද්ද යං පබ්බජින් කිං කුසලානු ඒසි වස්සානි පඤ්ඤාස සමාධිකානි යතෝ අහං පබ්බජිතෝ සුභද්ද ඥායස්ස ධම්මස්ස පදේසවත්ති හිතෝ බාහිද්ධා සමනපිනත්ති. මේ බුදුරජාණන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයාට වදාළ අදහසක්. ඒකෝන තින්සෝ වයසා සුභද්ද යං පබ්බජින් කිං කුසලානු වේසි. සුභද්‍රය මම 29 වයසේදී 29 කියන්නේ එකක් අඩු 30 29 කියන එකයි. 29 වෙනි වර්ෂයේදී පැවිදි වුණා. මනාටද මේ කිං කුසල ගවේෂ කුසලය යහපත කුමක්ද කියලා හොයමි. ඒ පදය එහෙම තිබුණත් මේ කිං කුසල ගවේෂේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයේ කාලේ චර්යාව සිද්ධාර්ථ කුමාරයාගේ චර්යාව ගැන සලකා බලනකොට මේ විමුක්තිය සොයාගෙන තමයි පැවිදි වෙන්නේ. කිං කුසල ගවේෂී කියන්නේ ඒක. සිද්ධාර්ථ කුමාරය මහල්ලෙක් ලෙඩෙක් මරණයක් ජරාව ව්‍යාධිය මරණ මෙන්න මේවා දැක්කනේ. ඊළඟට පැවිදි රූපයක් මේ සතර පෙර නිමිති මේන් ජරාව ව්‍යාධිය මරණය මේ තුන ගැන බෝධිසත්වයන්ගේ හිතේ කාවැටි. මේ ජරා ව්‍යාධි මරණ කියන මේවෙන් මිදෙන්නට ඕන. අන්නේ කොහාගෙන තමයි පැවිදි විමුක්තිය සොයාගෙන. කිං කුසල ගවේෂී කියන්නේ ඒකයි. මේ ජරා ව්‍යාධි මරණ වලින් මිදීමේ සැනසීම විමුක්තිය සොයාගෙන තමයි බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරය මේ 29 වෙනි වර්ෂයේදී පැවිදි. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනා සුභද්‍රය
මම කිං කුසල ගවේෂී විමුක්තිය සොයාගෙන මේ 29 වෙනි වර්ෂයේදී මහණුණාද පැවිදි බිමටපත් වුණා. වස්සානි පඤ්ඤාස සමාධිකානි යතෝ අහං පබ්බජිතෝ සුභද්ද. සුභද්‍රයම ධම්මම පැවිදි වෙලා වස්සානි පඤ්ඤාස සමාධිකානි වර්ෂයක් අධික කොට ඇති 50ක් වෙන. ඒ කියන්නේ 51 වර්ෂයක්. සුභද්‍රේ යම් දාසකමම පැවිදි වුණාද එදා ඉඳලා දැන් මම පැවිදි වෙලා 51 වර්ෂයක්. අවුරුදු 51ක්. මේ පිරිනිවන් පාන්න අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු 80යි. එතකොට 29 වෙනි වර්ෂයෙන් අබිනිෂ්ක්‍රමණය කළාම මහාන වුණාම තව 51 වර්ෂයක් මහානකමේ බුදුරජාණන් වහන්සේ ගත කළා තියෙනවා. ඒකයි මේ වදාරන්නේ. සුභද්‍රේ මම විමුක්තිය සොයාගෙන අවුරුදු 29 දී පැවිදි වුණා. දැනට මම පැවිදි වෙලා හිටන් අවුරුදු 51ක් වෙනවා. ඥායස්ස ධම්මස්ස පදේශ වත්ති ඊතෝ බහිද්ධා සමනෝපිනක්. සුභද්‍රය මේ 51 වර්ෂයක් මුළුල්ලේහි මට හමුුනේ නැ එකම එක ශ්‍රමණයෙක්වත්. ඒ කියන්නේ මාර්ගඵලලාභී. සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵලලාභියෙක් මේ 51 වර්ෂය තුලම මට හම්බ වුණේ නැහැ. ඒතියා ඥායස්ස ධම්මස්ස පදේශවත්තේ කියන්නේ මාර්ගඵල සඳහා විදර්ශනා භාවනාවේ යෙදෙන කෙනෙක්වත් මට හම්බ වුණේ නැහැ. මේ 51 වර්ෂයේ මුළුල්ලේහි සෝවාන් ආදී මාර්ගඵලලාභියෙක් කියා ඒ මාර්ගඵල ලබන්නට විදර්ශනා භාවනා කරන කෙනෙක්වත් මට ලැබුණේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මෙතන ඥායස්ස ධම්මස්ස පදේශ වත්ති කියන්නේ ආරද්ධ විපස්සක. ප්‍රධාන වශයෙන් ආරද්ධ විපස්සක මට්ටමට පැමිණෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ අවසානයේ. මේකට මුදුන් පැමිණි විදර්ශනා සික්ඛාපත්ත විපස්සනා කියලා කියනවා. මුදුන් පැමිණි විදර්ශනා අපි සාමාන්‍යයෙන් ගන්නකොට සෝවාන් ආදී මගඵල සඳහා සමාධි විදර්ශනා භාවනා කරන කෙනෙකුට කියන්න පුළුවන් ආරද්ධ විපස්සක කියලා. ඒක සම්පූර්ණයෙන් නියම අර්ථයට අනුව කියනකොට අර මුදුන් පැමිණි විදර්ශනාව කියනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ අගභාගයේ තමයි ආරද්ධ විපස්සක කියන්නේ. ඉතින් මෙහිදී මේ සුභද්‍ර පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ වදාරනවා සුභද්‍රය මම දැන් ගිහිගෙන් නික්ම පැවිදි වෙලා විමුක්තිය සොයාගෙන නිවන සොයාගෙන පැවිදි වෙලා
අවුරුදු 51ක් මම 29 වෙනි වර්ෂයේදී තමයි මේ විමුක්තිය සොයාගෙන පැවිදි වුනේ. ඒ පැවිදි වෙච්ච දා ඉඳලා දැනට අවුරුදු 51ක් මේ 51 වර්ෂයේ මුළුල්ලෙහිම මට කවදාවත් සමුනේ නැ ශ්‍රමණේ මාර්ගඵලලාභියෙක් මට දකින්නට ලැබුණේ නැහැ. මාර්ගඵලලාභියෙක් කියා මාර්ගඵල සඳහා විදර්ශනා භාවනා කරන කෙනෙක්වත් මට හමුනේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ සුභද්‍ර පරිබ්‍රාජකයාට මෙතෙන්දී දේශනා කළා. ඉමේච සුභද්ද බික්ඛෝ සම්මා විහෙරෙය්‍යං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ථාති කියලා මේ දේශනාව සුභද්‍රේ මේ භික්ෂූහු මෙතෙක් විස්තර කළ ආකාරයට සම්‍යක් විහරණයෙන් යුක්ත වෙනවා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඒ පුජ්‍යලයන් තවත් බොහෝ දෙනාව සෝවාන් ආදී මාර්ගඵල වලට පත් කරනවා කියාදී. ඊළඟට මේ අවසානයේ ප්‍රකාශ කළ ආරද්ධ විපස්සක ඔහුටත් කරන්න සේවයක් තියෙනවා. ඔහු තමන් යන මාර්ගය දන්නා විදර්ශනා මාර්ගය. තමන් තනියම මේ මාර්ගයේ යාම පමණක් නෙමෙයි. තවත් බොහෝ දෙනාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ බොහෝ දෙනාට මේ ආරද්ධ විපස්සක බවට පත් වෙන්න විදර්ශනා භාවනා මාර්ගයේ තමන් යන මාර්ගය කියා දෙන්න. එහෙම කියා දීලා තවත් බොහෝ දෙනා ආරද්ධ විපස්සක බවට පත් කරනවා නම් අන්න ඒකත් සම්‍යක් විහරණයක් වෙනවා. එතකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ පුජ්‍යලයන් 4 දෙනාත් ආරද්ධ විපස්සක කියන මේ පස්වෙනි පුජ්‍යලය මෙතෙක් කියා දුන්නු හැටියට සම්‍යක් විහරණයෙන් යුක්ත වෙනවා නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර වදාළා. අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සාති මේ බුදුරජාණන් වහන්සේ වදාළ පදය අටුවාවේ විස්තර කරනවා. අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සාති නලවනං සරවණං විය නිරන්තරෝ අස්ස. මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේක මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කිය. එතකොට මේ අටුවාවේ විස්තර වෙනවා නලවනං සරවණං විය. ඒ කියන්නේ බටවණයක් නෙළුම් මිලක් නෙළුම් කැලයක් වගේ මේ ලෝකේ රහතුන්ගෙන් පිරී පවතිනවා කියලා. බටවණයක් කියන්නේ සම්පූර්ණයක පිරී පවතිනවා. නෙළුම් මිලක් නෙළුම් කැලයක් කියන්නේ ඒකත් මල් වලින් පිරී පවතිනවා. අන්න ඒ වගේ මේ මෙතෙක් විස්තර කළ ආකාරයට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආරද්ධ විපස්සක කියන මේ පස් දෙනා අර කියා දුන්න හැටියට සම්‍යක් විහරණයෙන් යුක්ත වෙනවා. මේ ලෝකයේ බටවණයක් නෙළුම් කැලයක් වගේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා තමයි ඒ තෝරලා තියෙන්නේ.
ඊළඟට මේ මාර්ගඵල ලැබීම පිළිබඳව ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රීමක දේශනේ තමයි මෙතෙක් විස්තර කරන්නට යෙදුනේ. මේ පිළිබඳව අටුවාවලත් විස්තර කළා කියලා. කොහොමද මේ මාර්ගඵලලාභයෙන් ලැබෙන්නේ කියලා. ඒ මධ්‍යම නිකාය අටුවාවේ එක විදිහකටත් දීඝ නිකාය අටුවාවේ තවත් විදිහකටත් මේක විස්තර කළා. මේ අවුරුදු 5000ක කතාව බුදුරජාණන් වහන්සේ වදාළ එකක් නෙවෙයි. මේ අටුවාවල තියෙන එක. ඒ අටුවා මතයට අනුව තමයි අපේ බෞද්ධයන් අතර හැමතැනම මේ 5000 කතාවක් තියෙනවා. හැබැයි මේක අදයිය නෙවෙයි. අනුරාධපුර යුගයටත් එහා ඉඳලා මිහිඳු යුගයේ ඉඳලාම තිබිච්ච එකක් වාගේ පෙනෙන්නට තියෙනවා. අපි ඒ ගැන ඩිංගක් සොයා බලන්නට ඕන. දැන් මධ්‍යම නිකාය අටුවාවේ මේ ශාසනය කියනකොට මේ ප්‍රතිවේද ශාසන. ඒ ගැනයි මේ මෙතන ශාසනය කියන්නේ. ප්‍රතිවේද ශාසනය කියන්නේ ධර්මය අවබෝධ කරන කාලය. ඒක තමයි. මේ මධ්‍යම නිකාය අටුවාවට අනුව පළවෙනි වර්ෂ 10 දී සිව් පිළිසිඹියාපත් රහත් බවට පත් වෙන්නට. ඔය අත්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන චතු පටිසම්භිදා වශයෙන් ඒ අවබෝධයත් ඇතුව රහත් වීම තමයි සිව් පිළිසිඹියාපත් රහත් බව කියන්නේ. එතකොට මේ මධ්‍යම නිකායට කතාවට අනුව පළවෙනි වර්ෂ 10 දී සිව් පිළිසිඹියාපත් රහත් බවට පත් වෙන්නට පුළුවන්. ඊළඟට දෙවෙනි වර්ෂ 10 දී ශුෂ්ක විදර්ශක රහතුන් වහන්සේලා පහළ වෙනවා. ඒ කියන්නේ ධ්‍යාන අෂ්ට සමාපatti නැතුව විදර්ශනා භාවනා කළ රහත් වෙන උදවිය චක්කුමාල රහතුන් වහන්සේ වගේ. ඒ විදිහේ දෙවෙනි දාහ පවතින්නේ ශුෂ්ක විදර්ශක මහරහතුන් වහන්සේලාගේ පස්. ඊළඟට තුන්වෙනි දාහ එනකොට ඒ ශුෂ්ක විදර්ශක රහත් වශයෙන් ඒ රහත් බවට පැමිණෙන්නත් බෑ. තුන්වෙනි දාහේදී අනාගාමි බවට පත් වෙන්න පුළුවන්. මේ කල් ගත වෙනකොට ටික ටික අඩු වෙලා යනවා. දැන් අපි වාසය කරන්නේ තුන්වෙනි දාහේ. මේ තුන්වෙනි දාහේදී අනාගාමි බවට පත් වෙන්නට පුළුවන්. ඊළඟට හතරවෙනි දාහේදී සකෘදාගාමි බවට පත් වෙන්නට පුළුවන්. පස්වෙනි දාහේදී සෝවාන් බවට පත් වෙන්නට පුළුවන්. මේ මධ්‍යම නිකාය අටුවා මතයට අනුව වර්ෂ 5000 ප්‍රතිවේද ශාසනය වර්ෂ 5000 පවතින්නේ මේ විදිහට. සිව් පිළිසිඹියා රහතුන් වහන්සේලාගේ වශයෙන් 1000යි
ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාගේ වශයෙන් දෙවෙනි 1000 තුන්වෙනි 1000 අනාගාමී වශයෙන් හතරවෙනි 1000 සකෘදාගාමී වශයෙන් පස්වෙනි 1000 සෝවාන් වශයෙන් මේ විදියටයි මේ මජ්ක්‍ධිම නිකායට කතා මතයට අනුව මේ අවුරුදු 5000 පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඊළඟට දීඝනිකායට කතාවට අනුව මේ 5000ක් පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඒ දීඝනිකායට කතාවට අනුව පළවෙනි අවුරුදු 10 දී අර කලින් කිව්වා වගේම සිව් පිළිසෙඹියාපත් රහත් බවට පත් වෙන්නට පුළුවන්. පළවෙනි 10 අත්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන මේ චතුපටිසම්භිදා වශයෙන් හේතුඵල ධර්මයන් මනාකොට අවබෝධ කිරීම වශයෙන් සිව් පිළිසෙඹියාපත් රහත් බවට පත් වෙන්නට පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පළවෙනි වර්ෂ 10. ඊළඟට දෙවෙනි වර්ෂ 10 දී ෂට් අභිඥා වශයෙන් රහත් බවට පත් වෙන්න පුළුවන්. ෂට් අභිඥා කියලා කියන්නේ ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විඥානන ඥානය, දිබ්බ චක්ඛු ඥානය, పూర్වේ නිවාසාන ස්මෘති ඥානය කියන මේ අභිඥා පහයි. ඊළඟට 6 වෙනුම ආශ්‍රවක්ෂේකර ඥානය කියන